සුබ උදෑසන good morning ලස්සන උදෑසනක ස්වාමීන් වහන්සේගේ ලස්සන වචනයක්ද ඔබගේ අවශ්‍යතාවනින්ද යාත්නා කිරීමේ බලාපොරොත්තුවෙන් බෙන්න පාසොස්මන් සුපුරුදු පරිදි උදෑසනම ඔබගේ ලස්සන නිවසට ඇවිදින් සිටිනවා. ඉතින් ස්වාමීන් වහන්සේ තුල අදත් ICA daily devotion එක නරඹන අසන හැම කෙනෙක්ද ඊටම ආදරයෙන් සහ ගෞරවයෙන් ICA daily devotion එකට පිළිගන්නට කැමතියි. අදත් අපි ඇදහිල්ල ගැන අපි ඉගෙන ගන්නට යනවා. එහෙනම් අදත් ඔබගේ රෝගයේ ඔබගේ අවශ්‍යතාවගේ ප්‍රශ්නයට ස්වාමින් වහන්සේ තුල අද පිළිතුරක් තිබෙනවා. අපි ඇදහිල්ලෙන් යාත්නා කරන කල්ලි ස්වාමින් වහන්සේ ඔබගේ ජීවිතයට ආශිර්වාද කරන්නට යනවා. ආමෙන්. ඉතින් අද දවසේත් අපි ස්වාමින් වහන්සේගේ වචනේ බලන්න ඉස්සරලා මම කැමති ඔබගේ අවශ්‍යතාවනින් යාත්නා කරන්න. ඔබ කවුරු හරි මෙතන ඉන්න ඇති ඔබගේ පපුවේ අසනීපයක් උත් එක්ක. කවුරු හරි ඔබ මෙතන ඉන්නවා ඇති ඔබගේ බඩවැල් වල ප්‍රශ්නයකින් පෙළෙන කෙනෙක්. හුස්ම ගන්න අපහසුතාවයේ තියෙන කෙනෙක්. කවුරු හරි ඔබ ඉන්නවා ඇති මේ පිටුපස එනත කොන්ද ප්‍රදේශයේ දැවිල්ල ගතියකින් පෙළෙන කෙනෙක්. කුමද්ද රෝගය? ඔබගේ අතේ ස්ථානයේ තබා ගන්න කියන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් මට සුවය දෙන්න කියලා. සමහරවිට ඔබ විවාහ වෙලා දරුවෙක් නැති තා දරුවෙක් බලාපොරොත්තු වෙමින් සිටිනවා ඇති. අදාරියටපත් වෙන්න එපා. යාත්නා කරමු අපි. සමහර වෙලාවට ඔබ ඉන්නවා ඇති රැකියා ප්‍රශ්නයක් එක්ක, මුදල් ප්‍රශ්නයක් එක්ක. මත්කුඩු ගන්න දරුවා වෙනින් යාත්නා කරමින් සිටිනවා ඇති. ඔබ හැමදාම අඬනවා ඇති ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරක් නැති නිසා. යාත්නා කරන්න. මගේ ආදරවන්ත දෙවි පියාණෙනි, රෝග බිඩ අත තබාගෙන යාත්නා කරන සෑම කෙනෙක් ඔබට බාර කරනවා දැන් යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ පපුවේ අපහසුතාවයෙන් පෙළෙන කෙනා, හුස්ම ගන්න අපහසු කෙනා, ඒ බඩවැල් වල ප්‍රශ්නයක් තිබෙන කෙනා, ඒ කොන්ද ප්‍රදේශය අමාරුවෙන් තියෙන කෙනා, හුස්ම ගන්න අපහසු කෙනා, යේසුස් වහන්සේගේ නාමයෙන් විවිධ රෝග පිට අත තබාගෙන යාත්නා කරන කෙනා, ඒ මස්පිඩු නිතර පෙරලෙන කෙනා, ඒ දියවැඩියා රෝගයෙන් පෙළෙන කෙනා, ඒ ආතරයිටිස් රෝගයෙන් පෙළෙන කෙනා, ගොඩක් ඊයේ ඇවිදින්නත් බැරි තරමට අමාරුවෙන් සිටින කෙනා යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් සුව වේවා. විවිධ රෝග පිට අත තබාගෙන යාත්නා කරන සියලු දෙනාට ඔබ කල්වරියේ වැගුරු සුද ලේ වලින් ඔවුන් පවිත්‍ර කර මැනව. මත්කුඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඒ තුල යාත්නා කරන අය, රැකියා ප්‍රශ්නයක්, පෞල් ප්‍රශ්නය, විවාහ වෙලා දරුවන් නැතුව දරුවෙන් බලාපොරොත්තු වෙන විවිධ අවශ්‍යතා ගැන යාත්නා කරන සියලු දෙනා දැන් ඔබගේ හස්තේ තබනවා ස්වාමිනේ. ඔබගේ වචනේ පොරොන්දු වල ප්‍රකාරයට ඔබ වහන්සේ මෙයගේ පිළිතුරු උවමෙනව. මෙව නිදහස් කරමෙනව. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි දැන් යාත්නා කර ස්ථීර කර ප්‍රකාශ කරනවා මේ ඇයට සුවය නිදහස තිබෙන බව යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි. අපි මේ දවස්වල ඉගෙන ගන්න ඇදහිල්ල ගැන. සිහිනය ලැබුණු බව විශ්වාස කරන්න, ඒක ලබා ගන්න. ඇදහිල්ල තිබුණාට මදි, ඇදහිල්ල ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. නේද? සමහරු විශ්වාස කරනවා, නමුත් ඇදහිල්ලෙන් තීරණයක් හදන්නේ නැහැ. ඇදහිල්ලෙන් තීරණයක් හදන්න නම් අපිට ධෛර්යය සහ ශක්තිය අවශ්‍යයි. මේ උදාහරණ ඔබ කී දෙනෙක් ඉන්නවද? ඔබ කියනවා ඇති, "ඔව් ස්වාමිනී මම ඔබ විශ්වාස කරනවා." නමුත් ඇදහිල්ලෙන් පියවරක් තබන්නේ නැහැ. මම විශ්වාස කරනවා. "ඔව් සිස්ටර් අපි විශ්වාස කරනවා. ඔව් පාස අපි විශ්වාස කරනවා. ඔව් මමත් මේ පල්ලේ ගිහින් තියෙනවා මමත් විශ්වාස කරනවා." හැබැයි ඒ සංසේ පෞද්ගලික ගැලවුම්කාරයන්ට පිළිගන්න ගියපුවාම ඒකට ඇදහිල්ලක් නැහැ. අරයා මොනවා කියයිද මෙයා මොනවා කියලාද කියලා හිතනවා. අද ඔබට අවස්ථාවක් තිබෙනවා ඇදහිල්ලෙන් පියවරක් තබන්න. අරයා මෙයා නෙවෙයි, ඔබයි තීරණය හදන්න ඕන. ඔබ නිරේට යනවද ස්වර්ගයට යනවද තීරණය තියෙන ඔබ අතේ. මේක ආගමක් ගැන නෙවෙයි, ජීවමාන දෙවියන් වහන්සේ ගැනයි. මම ඔබට ආරාධනා කරනවා, ඔබ විශ්වාස කරනවා නම් අද ඇදහිල්ලෙන් පියවරක් තබන්න. ධෛර්යමත්ව, ශක්තිමත්ව ඔබ පියවරක් තබන්න. දෙවියන් වහන්සේ ඔබ තුල හාස්කමක් කරන්නට එනවා. ඔබ කැමති නම් මේ යාත්නාව මාත් එක්ක කියන්න. විශ්වාස කරන ඔබ ඇදහිල්ලෙන් අද පියවරක් තබලා මේ යාත්නාව කියන්න. ආදරවන්ත යේසුස් වහන්සේ, මම ඔබ වහන්සේ විශ්වාස කරනවා පෞද්ගලික ගැලුම්කාරය බව. ඒ සදා ඇදහිල්ලෙන් මම දැන් පියවරක් තබලා වහන්සේ මගේ ජීවිතේට පෞද්ගලික ගැලුම්කාරය ලෙස මම පිළිගන්නවා. ඔබ වහන්සේ කුරුසිය වැගුරු සුද්ධ ලේ වලින්
දැන් මා පවිත්‍ර කරමැනව. මගේ පාපය සෝදා දමන්න. අද දින සිට ඔබට නමස්කාර කරන්නට. ඔබ වහන්සේ ගැන සාක්ෂි දරන්නට මට උදව් කරන්න. වතුර බෞතිස්මය ලබා ගන්නට මට උපකාර කරන්න. මම ඔබට බාර වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සමගයි. එහෙනම් ඔබ යන්න ළඟම තිබෙන සභාවට. දේවගතිවරු හමු වෙන්න. බයිබලයක් ගන්න. කියවන්න. ඇදහිල්ල වර්ධනය කරගන්න. වතුර බෞතිස්මය ලබලා නැති අය ඇදහිල්ලෙන් වතුර බෞතිස්මය ලබා ගන්න. සුද්ධාත්මයෙන් පූර්ණ වෙන්න. අලුත් ජීවිතයක් ආරම්භ කරන්නට ක්‍රිස්තුස් වහන්සේ තුල. ආමේන්. හොඳයි. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය අපි බලන්න යනවා ඇදහිල්ල ගැන. ස්වාමීන් වහන්සේ බලමු මොනවද අද අපිට ඇදහිල්ල ගැන උගන්වන්නේ කියලා. මොනවද අපි කරන්න ඕනේ කියලා. හොඳයි උදත් පෙරලගන්න ස්වාමීන් වහන්සේගේ වචනයට ලූක්ගේ පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයට. ඔහුට කතා කොට නැගිට යන්න නුඹේ ඇදහිල්ල නුඹ සුව කළේය. නැගිට යන්න නුඹේ ඇදහිල්ල නුඹ සුව කළේය. මේ කතාවට පසුබිම මොකද්ද? මොකද්ද මේ කතාව? ඔබ 17 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ ඉඳන් 19 වෙනි පදේ දක්වා කියපුවාම ඒකට පසුබිම ඔබට හොයාගන්න පුළුවන්. ඉතින් ඔබ අද දවසේ කොටස කියවන්න. ඔබට පේනවා මෙතන කතා කරන්නේ කුෂ්ඨ රෝගීන් 10 දෙනෙකුගේ සුවය ලැබීම හාස්කම ගැන තමයි කතා කරන්නේ. මෙතන කියනවා යේසුස් වහන්සේ යෙරුසලමට යද්දී සමාරියද ගලීලයේද මැදින් ගියා කියලා කියනවා. ඒ යන ගමන අතරේදී උන්වහන්සේ එක්තරා ගමකට ඇතුල් වුණා කියලා කියනවා. ඒ ගමට ඇතුල් වෙනකොට ඒ ගමේ හිටියා කුෂ්ඨ රෝගීන් 10 දෙනෙක්. ඒ කුෂ්ඨ රෝගීන් 10 දෙනා ඈත ඉඳගෙන ආචාර්යයන් වහන්සේ අපිට පිහිටුව මැනව කියලා මොරගසලා තිබෙනවා. 13 වෙනි පදේ දුරින් සිට යේසුස් වහන්සේ ආචාර්යයන් වහන්සේ අපිට කරුණා කළ මැනවයි සද්ද නගලා හඬ ගැසුවා කියලා කියනවා. මගේ මිත්‍රය යේසුස් වහන්සේ ඒ ගමට ගියා. කුෂ්ඨ රෝගීන් දැක්කා යේසුස් වහන්සේව මොර ගැසුවා. අද යේසුස් වහන්සේ ඔබේ ගමට ඇවිදින් තිබෙනවා. ඔබ කුවේට්ද, මැද පෙරදිගද, යුරෝපයේද, ලංකාවේද, හොංකොංද කොයි ස්ථානෙද ඉන්නේ? ඔබ පල්ලියක් හොයාගෙන යා යුතුයම නැහැ. යේසුස් වහන්සේ ඔබ ළඟ ඉන්නවා. ඔබේ ගමට, ඔබේ නගරයට, ඔබගේ වැඩපොළට උන්වහන්සේ ඇවිදින් සිටිනවා. මේ මොහොතේ උන්වහන්සේ ඔබ ළඟ ඉන්නවා. ඔබ අසල ඉන්නවා. උන්වහන්සේ ඉන්නේ පල්ලියේ විතරක් නෙවෙයි. උන්වහන්සේ ඔබ ළඟත් ඉන්නවා. කවුද උන්වහන්සේට කතා කරන්නේ, මොර ගසන්නේ, උපකාර ඉල්ලන්නේ? එතන යේසුස් වහන්සේ ඉන්නවා. ආමෙන්. ඒ වගේ දෙවි කෙනෙක් අපිට ඉන්නේ. හලෙලූයා. ඒ වගේ දෙවි කෙනෙක් අපිට ඉන්නේ. ඒ වගේ ප්‍රේමයේ දෙවි කෙනෙක් අපිට ඉන්නේ. ඒ වගේ අනුකම්පා කරන දෙවි කෙනෙක් අපිට ඉන්නේ. ඒ වගේ බලවත් දෙවි කෙනෙක්. උන්වහන්සේ සර්වවාසී, සර්ව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේ එම්මානුවෙල් තනන් වහන්සේ. ඔබ ළඟ ඉන්නවා දැන් සහෝදරිය. ඔබ කුවේට් වල ඔබ තනියෙන් ඉඳලා ඔබ කියනවා අනේ මට රැකියාවක් නැහැ, මට කන්ට නැහැ, මට අමාරුයි. යේසුස් වහන්සේ ඔබ ළඟ ඉන්නවා. මේ 10 දෙනා වගේ ඔබ ඇදහිල්ලෙන් උන්වහන්සේට මොර ගසනවා නම් ඔබ පිළිතුරක් ලබන්න යනවා. ඔබ උන්වහන්සේට මොර ගසන්න කරුණාව ඉල්ලා සිටින උන්වහන්සේගේ මම ඔබ ධෛර්යමත් කරනවා. උන්වහන්සේ ඔබ ළඟ ඉන්නවා. උන්වහන්සේට ඔබ මොර ගසන්න, උන්වහන්සේට හඬ ගසන්න. විශ්වාස කරගුවා විතරක් මදි. ඇදහිල්ල තියලා විතරක් මදි. ඇදහිල්ල ක්‍රියාත්මක කරන්න ධෛර්යය සහ ශක්තිය අවශ්‍යයි. විශ්වාස කරනවා විතර නෙවෙයි. ඇදහිල්ලෙන් මොර ගසන්න යේසුස් වහන්සේ ඔබ මගේ පිහිට සරණ වෙන්න, මාව සුව කරන්න මේ 10 දෙනා වගේ. මොකද යේසුස් වහන්සේ කියන්නේ උන්වහන්සේ ඕන් දැක නුබලා ගොස් පූජකයන්ට පෙනී සිටින්නයි කීසේක. තවද ඔහු යද්දී පවිත්‍ර වූවෝය. යේසුස් වහන්සේ කියනවා ගිහිලා පූජකයන්ට පෙනෙන්න කියලා. ඇයි දන්නවද? ඉස්සර කාලේ කුෂ්ඨ රෝගීන් සමාජයෙන් වෙන් කරලා තිබුණේ. පූජකයන් ස්පර්ශ කරන්නේ නැහැ. මොකද එතකොට ඒ වුණුත් අපවිත්‍ර වෙනවා. පූජකයන් කැප වෙලා තිබෙනවා ස්වාමීන් වහන්සේට සේවය කරන්නට. ඉතින් ඔවුන් අපවිත්‍ර දේවල් වලට සම්බන්ධ වෙන්න යන්නේ නැහැ. ඒ යේසුස් වහන්සේ කියනවා ගිහිලා පූජකයන් හම්බ වෙන්න. ඒ කියන්නේ ස්ථීර කරනවා ඔබ සුවයි කියලා. ඔවුන් යද්දී ඔවුන් පවිත්‍ර වූවෝයි කියලා කියනවා. මගේ මිත්‍රය, යේසුස් වහන්සේ වචනයක් ප්‍රකාශ කෙරුවොත් ඒක ස්ථීර වෙන්න යනවා.
උන්වහන්සේ ඔබට කිව්වොත් ඔබ සුවයි කියලා ඔබ සුවය ලබන්නට යනවා. හැබැයි ඒ වචනය උන්වහන්සේ තුළින් ප්‍රකාශ වෙන්න නම් අපිට විශ්වාසය සහ ඇදහිල්ල තියෙන්න අවශ්‍යයි. හැබැයි හැමෝටම යාත්නා කරන්න පුළුවන්. නමුත් විශ්වාසයෙන් යාත්නා කරන කෙනාට තමයි පිළිතුරක් ලැබෙන්නේ. ඒක තමයි උන්වහන්සේ බාරගන්නේ. සමහරව ඉන්නවා අනේ මේ මා වෙනුවෙන් යාත්නා කරන්න මේ මෙතන මේ අහගෙන ඉන්න සමහර අය ඉන්නවා. කියනවා අනේ පාස්ටර් යාත්නා කරන්න. IC ඩේල් ඩිවෝෂන් එක පාස් ඔස්මන්ට කියන්න පාස් ඔස්මන් අපි වෙනුවෙන් යාත්නා කරන්න. මා වෙනුවෙන් යාත්නා කරන්න. හැබැයි ඒ අය යාත්නා කරන්නේ. එයාට ඇදහිල්ලක් නැහැ. විශ්වාස කරනවා හැබැයි ඇදහිල්ලක් නැහැ. ඔබ යාත්නා කරනවද? ස්වාමින් වහන්සේට. උන්වහන්සේ කැමති ඔබගේ යාත්නාව අහන්න. අපි යාත්නා කරන පිළිතුරු ලබනවා ඒක ඇත්ත. හැබැයි ඔබ යාත්නා කරනකොට ඔබ ඊටත් වඩා දිනපත ඔබ හාස්කම් අත්දකින්න යනවා. විශ්වාසයෙන් යාත්නා කරන්න මේ දස දෙනා වගේ. උන්වහන්සේ කියනවා ඔබ සුවය ලබන්නට යනවා. ඔබ පවිත්‍ර වෙන්න යනවා. අද සමහර අය හරි කම්මැලි යාත්නා කරන්න. සමහර විනාඩි 5යි විනාඩි 10යි යාත්නා කරන. හැබැයි බලාපොරොත්තු වෙනවා මහා මෙරක් වගේ දේවල්. සමහර නිකන් චාරිත්‍රයක් වගේ කුරුසිය ඇඳිනවා විතරයි. බයිබලයේ ඉඹලා වැඩක් නැහැ. කුරුසිය ඇඳගෙන වැඩක් නැහැ. කුරුසියේ බෙල්ල එල්ලගෙනත් වැඩක් වෙන්න යන්නේ නැහැ. යාත්නා කරන්නේ නැත්තම් ස්වාමීන් වහන්සේට, උන්වහන්සේට කතා කරන්නේ නැත්තම්, උන්වහන්සේගේ වචනය තුල ජීවත් වන්නේ නැත්තම්, චාරිත්‍ර ඉෂ්ට කරන කිතුණුවන් ගැන උන්වහන්සේ ප්‍රසන්න වෙන්නේ නැහැ. උන්වහන්සේ සමග කතා කරන කිතුණුවන් ගැන තමයි උන්වහන්සේ ප්‍රසන්න වෙන්නේ. මේ ගමට ආපු යේසුස් වහන්සේට මේ කුෂ්ඨ රෝගීන් 10 දෙනා මොර ගැසුවා වගේ ඔබත් මොර ගසනවද හැමදාම හැම උදෑසනකම ස්වාමින් වහන්සේට? මම ඔබෙන් අහන ප්‍රශ්නය, ඔබ හැමදාම යාත්නා කළාද දවස ආරම්භ කරන්නේ? මම ඇයි හැමදාම IC ඩේලි ඩිවෝෂන් උදෑසන ඔබට එවන්නේ? ඔබ අවදි වෙන්න ඉස්සෙල්ලා මම අවදි වෙනවා. මම පාන්දර 4ට අවදි වෙලා මේ ඩේලි ඩිවෝෂන් එක ඔබට එවනවා. ඒකට ඔබ ඇහැරලත් නැහැ. ඔබ ඒක නිකන් බලලා ආදත් ආවා කියලා නිකන් මග හැරලා ඔබ යනවද? අපි කැපවීමක් කරනවා මිත්‍රය. ඔබගේ ජීවිතේ ලස්සන එකක් කරගන්න මඟ පෙන්වන්නට. ඒ වන පණිවිඩය ඔබ නිකන් මග හැර යන්න එපා. විනාඩි කිහිපයක් කරන් අහන්න, යාත්නා කරන්න. මම නෙවෙයි ආශිර්වාද ලබන්නේ, ඔබ ආශිර්වාද ලබනවා. ස්වාමීන් වහන්සේ මට දුන්න වගකීම් මම ඉෂ්ට කරනවා ඔබ වෙනුවෙන්. ඔබේ කොටස ඔබ කරනවා නම් ඔබ ආශිර්වාද ලබන්නට යනවා. මම හරි සන්තෝෂයි. සමහර අය දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා සහෝදරි සාන්ති කියලා අපේ ශ්‍රී ලංකාවේ ඉන්න සහෝදරියක් මට මෙසේජ් එකක් එවලා තියෙනවා. පාස්ටර් අනේ මම හැමදාම උදෑසන ඔක්කොටම ඉස්සෙල්ලා පාස් IC ඩේලි ඩිවෝෂන් එක අහලා තමයි මම වැඩ පටන් ගන්නෙ. ඒත් අද පාස්ටර් ඇවිල්ලා නැහනේ. ඇත්තට මං ඉවලා තියෙනවා ඇගේ ෆෝන් එකේ ප්‍රශ්න නිසාට ලැබිලා නැහැ. පාස්ටර් අනේ මට කරුණා කළා තරහ නැතුව ආයෙත් එවන්න. මම හරි සන්තෝෂ වුණා. මම ආපහු ඉක්මනට මේක ඇරියා. ඇයිට උනන්දුයි. සමහර කියනවා පාස්ටර් මම උදෑසන කෑවේ නෑ වගේ IC ඩේල් ඩිවෝෂන් එක ඇහුවේ නැත්තම්. අද IC ඩේල් ඩිවෝෂන් බොයගේ ජීවිත වෙනස් කරලා තියෙනවා. යාත්නා ජීවිත වෙනස් කරලා තියෙනවා. ඔවුන්ගේ ඇදහිල්ල වර්ධනය කරලා තිබෙනවා. පෞල් ජීවිත සමගි කරලා තිබෙනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ගමට ආවා යේසුස් වහන්සේ. කුෂ්ඨ රෝගීන් 10 දෙනා මොර ගැසුවා. ඔවුන් පවිත්‍ර වුණා. කතාව ඉවර නෑ. තව ලස්සන දෙයක් තිබෙනවා. ඔබට පේනවා. 18 වෙනි පදේ. පාලස්වෙනි පදේ ඉඳන්. තවද වූ යද්දී පවිත්‍රය ඔවුන්ගෙන් එක්කෙනෙක් තමාට සුව වූ බව දැක මා සද්දකින් දෙවියන් වහන්සේට මොර ගෞරව කරමින් හැරියවිත් උන්වහන්සේගේ පාමුල මුණින් වැටි උන්වහන්සේට ස්තුති කළේය. ඔහු සමාරියෙක්ය. එක සමාරියෙක්. යේසුස් වහන්සේ තුළ පවිත්‍රකම ලැබූ බව දැනගෙන ඔහු ඒ යන ගමන පැත්තකට දාලා නැවත හැරිලා ඇවිල්ලා යේසුස්ගේ පාමුල වැඳ වැටිලා ස්තුති කරා. ගෞරව කරා. අපි ඒ වගේ වෙන්න කැමතිද? ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේ හාස්කමක් කරපුවාම උන්වහන්සේ පිළිතුරු දුන්නාම උන්වහන්සේගේ පාමුලට නැවත හැරී ගොස් ස්වාමීන් ඔබට ස්තුතියි කියලා කියන්න අපි කැමතිද? අවවාද කී දෙනෙක් උන්වහන්සේට ස්තුතිවන්ත හදවතකින් ජීවත් වෙනවද? උන්වහන්සේට ප්‍රසන්න වූ ජීවිතයක් ගත කරනවද? හාස්කම විතරද ඔබ බලාපොරොත්තු වෙන්නේ? උන්වහන්සේට ස්තුති කරන්න ඔබ කැමති නැද්ද? අද සමහර වෙලාවට පඩියේ වැඩ කරපුවාම එම්ප්ලොයිට ගිහිල්ලා 2ට 3ට නැමිලා ස්තුතියි කියන ඒ ස්තුති කිරීම සමහර අය දෙවියන් වහන්සේට දෙන්නේ නැහැ. ඔබේ පාපයට ගැලවීම දුන්න නිසා
ඔබේ ජීවිතේ වෙනස් කරපු නිසා, සුවය දුන්න නිසා එච්චරකට උන්වහන්සේට ස්තුති කරන්නේ නැහැ. මිනිස්සුන්ට ස්තුති කරන තරමට දෙවියන් වහන්සේට ස්තුති කරන්නේ නැහැ. මම ඔබට කියන්න. ඔබේ ජීවිතේ දුන්නේ යේසුස් වහන්සේ. උන්වහන්සේට ස්තුති කරන්න. ස්තුතිවන්ත හදවතකින් ඉන්න. මේ 10 දිනකින් එක්කිනයි ආවේ යේසුස් වහන්සේට ස්තුති කරන්න. එයාගේ ඒ රෝගය සම්පූර්ණ සුව ලැබුණා විතරක් නෙවෙයි, ඔහු ගැලවීමත් ලබා ගත්තා. ඔහු ගැලවීමත් ලබා ගත්තා. අර අය සුවය ලැබුවා විතරයි. නමුත් මේ මිනිසයා සුවය විතරක් නෙවෙයි, ඔහු ගැලවීමත් ලබාගෙන සදාකාල ජීවනයේ දොරත් විවර ගත්තා. ඒකයි 19 කියන්නේ. ඔහුට කතා කර නැගිට යන්න නුඹේ ඇදහිල්ල නුඹ සුව කළේ. ඔහුගේ ඇදහිල්ල ඔහු සුව කළා. ඔබේ විශ්වාසය ඔබව සුව කරනවා, ඔබේ ජීවිතේ වෙනස් කරනවා. අද දවසේදී මේ කතාව ඔබේ ජීවිතේ ආශිර්වාදයක් වෙන්න ඇති කියලා විශ්වාස කරනවා. එහෙනම් ඔබ උණකොඩවා ස්වාමීන් වහන්සේ විශ්වාස කරන්න, ඇදහිල්ලෙන් ක්‍රියා කරන්න, ඇදහිල්ල ක්‍රියා කරන්න ධෛර්යය, ශක්තිය ඇතුව සිටින්න. දෙවියන් වහන්සේ මේ කතාව තුළින් ඔබට මතක් කරනවා. ඔබලා උන්වහන්සේ සිටිනවා. උන්වහන්සේට මොර ගසන්න, පිළිතුර ලබා ගන්න, ඒක ස්ථිර කරගන්න පිණිස ස්වාමින් වහන්සේ පාවුල නොකඩවා උන්වහන්සේට ස්තුති කරන්න. ආදරවන්ත දෙවි පියාණෙනි, අද දවසේදී මේ අභියෝගය සමග අපේ ජීවිතයේ ඉදිරියට ගෙනියන්න ඇදහිල්ලෙන් අපිට උපකාර කරන්න. දැන් මේ වචනය සුස්සාම කෙනෙක් ඔබට බාර කරන අතර අද දවසේ අපේ දේශයට සුවය ඉගෙන දෙන්න, අපේ රටේ ජනාධිපතිතුමාද, සෞඛ්‍ය බලධාරීන්ද, ත්‍රිවිධ පොලිසියට ප්‍රඥාව දෙන්න, අපේ රටේ මේ ප්‍රශ්න විසඳලා මේ කොරෝනා වෛරසයෙන් ඉක්මනින්ම නිදහස් කරලා ජනතාවට යාපත ඉෂ්ට කරන්න. ඒ වගේම ස්වාමිනී, යුරෝපයේ, අප්‍රිකානු රටවල්, මැද පෙරදිග රටවල්, ආසියානු සියලු රටවල්, හොංකොං ඇතුළු සියලු රටවල් සුව කර මැනව මේ කොරෝනා වෛරසයෙන් ආශිර්වාද කර මැනව. දැන් මේ වචනය සෑම කෙනෙකුට දවස ආශිර්වාදමත් දවසක්, ප්‍රීතිමත් දවසක්, ජයග්‍රාහී දවසක් කර දුන්නු මැනව. ඔවුන්ගේ දෙමව්පියන්, ස්වාමිපුරුෂයන්, භාර්යාවන්, දරුදැරියන් සියලු දෙනාද වැඩ කරන ස්ථානද ඔබට බාර කරනවා. ඒ ස්වාමි වෘද්ධ ඔබට බාර කරනවා. මෙයට ආශිර්වාද කර මැනව. ආශිර්වාදමත් දවසක් කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. හොඳයි. ඔබ ආලා නැද්ද තාමත් You Are Not Alone Live with Pastor Osman YouTube channel එක? තාමත් ඔබ මේ channel එකට ගිහිල්ලා අපිත් එක්ක යාත්නාවට එකතු වෙලා නැද්ද? මම ඔබට ආරාධනා කරනවා. You Are Not Alone Live with Pastor Osman YouTube channel එක හරහා අපිත් එක්ක යාත්නා කරන්න එකතු වෙන්න. අද හවස 3:00ට හොංකොං වේලාවෙන් අපි සජීවීව එකතු වෙනවා යාත්නා කරන්න. ඔබ දන්නවද ඒක කොච්චර ලස්සන වේලාවක්ද කියලා? 200-300ක් විතර සජීවීව අපිත් එක්ක එකතු වෙනවා. ඔබගේ යාත්නා ඉල්ලීමත් අරන් එන්න. ඔබට සජීවීව ඒ යාත්නා ඉල්ලීම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ යාත්නා ඉල්ලීම් වලට අපි සජීවීව අපි ඔක්කොමලා එකතු වෙලා යාත්නා කරනවා. 100-200ක් එකට යාත්නා කරනවා. අලුත් යාළු මිත්‍රාදීන් ඔබට අඳුර ගන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ අලුත් ගමනක් යන පිණිස අපි දේව වචනේ අපි ඉගෙන ගන්නවා. පැය කාලයක් අපි ප්‍රීතිමත් ආශිර්වාදමත් කාලයක් අපි ගත කරනවා. අපි දින 10ක් මේ දවස්වල එක දිගට හැමදාම හවස 3:00ට හොංකොං වෙලාවෙන් අපි යාත්නා කරනවා සජීවීව. ඔබ තාමත් ඒකට එකතු වෙලා නැත්නම් ඔබ එකතු වෙන්න. යාළුවොත් එක්ක එකතු වෙන්න. අපි යාත්නා කරමු. දේශය සුව වෙන පිණිස, පවුල් සුව වෙන පිණිස, ඔබ ආශිර්වාද ලබන පිණිස. එහෙනම් අද හවස 3:00ට You Are Not Alone Live with Pastor Osman YouTube channel එකට සජීවීව යාත්නා කරන්න එකතු වෙන්න. ඔබට මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් මට මැසේජ් එකක් එවන්න. ඒ වගේම අද දවසේ මේ ඉගෙන ගත්ත අනර්ග වචනය ඔබට පුළුවන් අනිත් අය සමග බෙදා ගන්න. ඔබගේ Facebook එකේ අනිත් අය සමග ෂෙයා කරන්න. දෙවියන්සේ ඔබ පාවිච්චි කරાવી සුභාරංචිය රැගෙන එන්න තවත් අයට. එහෙනම් දන්නවනේ ICDL devotion එක අය ලස්සන්ට ගැලපෙන්න පිළිවෙලට අඳින්න පළඳින්න. ඔබේ පවුලට ආදරය කරන්න, පවුල ආරක්ෂා කරගන්න. ඔබගේ ඇතුළාන්ත මනුෂ්‍යය ලස්සනට තියාගන්න. ඔබේ රටට ආදරය කරන්න. හැමෝටම ආදරය කරන්න. තරහා පුරවගෙන, ભેද පතුරවමින් කල්ලි ගහලා ජීවත් වෙන්න එපා. ඒක අවලස්සනයි. ලස්සනට ජීවත් වෙන්න. අනිත් අයට ආදරය කරන්න, ආදරණීය මනුෂ්‍යයෙකුට ජීවත් වෙන්න. ඇයි දන්නවද? ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නිසා. එසේනම් ඊට උදාසන ස්වාමීන් වහන්සේගේ ලස්සන වචනයද සීල අවස්ථාවෙන් යාත්නා කිරීම බලාපොරොත්තු වෙන අපි හැමෝම හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්, සුබ අනාගතයක්. අමතක කරන්න එපා. අද ඉගෙනගත්ත දේ ක්‍රියාවට යොදවන්න. ICA Daily Devotion YouTube channel එක ඔබගේ පවුලේ channel එක කරගන්න.